සදහවත් බෞද්ධ පින්වතුනි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දිනෙත් අපි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සැදී පැහැදී සිටින්නේ. චතුරාර්ය සත්‍ය සඳහාම විවිධ ක්‍රම මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයෙන් විවිධ ආකාරයකින් එකම එක වූ ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ විසුද්ධියා කියන නිවන් මඟට යන්නටයි හැම කෙනාම නමස්කාරය කියලා දෙවියන්ටත් ආරාධනා කරන්න මේ මහින්දාරාමේ බණ මනුවට අපිත් එක්ක බණ අහන්නට එන්න කියලා. සාදු සාදු සාදු. නමෝ දස් භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ දස් භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අද මම මාතෘකාව කරගෙන තියෙන්නේ සතර සතිපට්ඨානය පිළිබඳ සුළු හැඳින්වීමත් සමග ධර්ම දේශනාවක් කරන්න. පින්වතුනි, සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතර ආකාරයක සිහිය පිහිටවන ආකාරය. ඉතින් මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි බෞද්ධයෙක් නිවන් දකින්නට නම් එයා සතර සතිපට්ඨානයේ පිහිටිය යුතුයි. සතර සතිපට්ඨානයෙන් තොර නිවන් මඟක් පෙන්ලා නැහැ. ඒ නිසා අපි ඊටමත් වැදගත් මේ සතර පට්ඨානය පිළිබඳව අවබෝධ කරගන්න එක. සතර සතිපට්ඨානයේ නැති වෙන්නේ මොකද්ද? සතිපට්ඨානය කියන්නේ සතිය, සිහිය. ඒක මොන සිහියද? සම්මා සතිය. ඒතර නැති වෙන්නේ මිත්‍යා සතියවත් මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය නැති වෙන්නේ සම්මා දිට්ඨියට આવොත් විතරයි. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය යක්ෂයා කියලා හඳුන්වලා තියෙනවා. ඇයි මිත්‍යා දෘෂ්ටියට යක්ෂයා කිව්වේ? මිත්‍යා දෘෂ්ටිය යක්ෂයා කියලා කිව්වා. ඇයි මිත්‍යා දෘෂ්ටියට යක්ෂයා කියලා කිව්වේ? යක්ෂයා කියන්නේ මොකක්ද? අපිව විනාශ කරන, අපිට හානි කරන පුද්ගලයෙකුට තමයි යක්ෂයා කියන්නේ. පින්වතුනි, මිත්‍යා දෘෂ්ටියේ තරම් භයානක දෙයක් තවත් මේ ලෝකේ නැහැ. ආනන්තරීය පහප කර්ම කළොත් එයා අවීචි මහ නරකයේ වැටිලා, ලෝධියේ ඇලිය තැම්බිලා, ගිනිවල දහානය වෙලා, සීතල අපායේ ගිහිල්ලා අවුරුදු කල්ප ගානක් හිඳලා ආපහු පව ගෙවිලා සුගතියට පැමිණෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටියට ගිය කෙනා ආයේ එනු නෑ, යනුම තමයි. නිවන් දකින්නේ නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොහොමද? ඇයි මිත්‍යා දෘෂ්ටිය නිදහස් වෙන්නේ නැත්තේ කියන එක තමයි පොඩ්ඩක් අපි අවබෝධ කරගන්නට ඕන. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට මෝඩයිද? අවිද්‍යාව මුල් වෙනවා. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා මෝඩද?
හොඳයි නේ හරි දැනුම තියෙනවනේ මෝඩ නැහැ ඥානය තියෙනවා එයාට ඥානීය තියෙන්නේ මොනවා කෙරෙහිද ධර්මයේ කෙරෙහි නෙමෙයි ලෝකයේ පිළිපන් ඒකට කියනවා එයා මිත්‍යා ඥානය කියලා කියනකොට මිත්‍යා දෘෂ්ටියවත් මිත්‍යා ඥානය එයාට ඥානය කියලා තියෙන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි ලෝකේ වැරදි ලෙස බලන දේ දැන් ඔය ආලාරකාලා මුද්දකරාම පුත්‍ර නිගණ්ඨනාථ පුත්‍රලා මිත්‍යා දෘෂ්ටිකයි මොඩද අර දිව්‍ය ලෝකවලත් ගිහිල්ලා ආවනේ ධ්‍යාන 8 සමාපත්තිය නේ පංච අභිඥා කවුද පංච අභිඥා සමාපත්තිය දේවදත් ආමඳුරෝ මිත්‍යා දෘෂ්ටිය වුණාට හිටියේනේ තනිකරම හිටියේ වැරදි නිගමනය එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෝඩකම නෙමෙයි වැරදි දැකීම වැරදි දැකීම මිත්‍යා දෘෂ්ටියේ හිටිය අය සම්මා දෘෂ්ටියට ආවද නැද්ද ආවනේ එහෙනම් ආපු අවස්ථාව උඩ තරම් තියෙනනේ අන්න හරි තමා හරි කියලා හිතාන ඉන්න වැරදි දෙයක් අල්ලගෙන ඒක තමයි මිත්‍යා දෘෂ්ටි එතකොට ඇයි යස්සයා කිව්වේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා ධර්මයේ ගැන අවබෝධයක් නැහැ එයා උපදින් කියලා උපදින්නේ කොහෙද එක්ක සතර අපායෙම නැත්තම් ලෝකාන්තර නිරේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාගේ පවුලේයත් මිත්‍යා දෘෂ්ටිය නේද ගොඩක් දුරට ඒ පැත්ත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා මරුණට පස්සේ මිත්‍යා දෘෂ්ටිකය පින් දෙනවද පින් දීලා ගොඩ දාන්නෙත් නැහැ ඉන්න කාලේ පින් කරගන්නෙත් නැහැ ආයි පින් කරන අදහසකුත් නැහැ මිත්‍යා දෘෂ්ටියම මැරලා ගියාම කොහෙද උපදින්නේ ලෝකාන්තර නිරේ කල්ප ගණන් අවුරුදු කෝටි ගණන් බුදුවරු ලක්ෂ කෝටි ගණන් ඉපදෙනවා එයත් ඉරහඳ තාරකා පායන්නේ නැති කරුවලයක් වෙන ලෝකාන්තර නිරයට යනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කුමක්ද මොකක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඔව් ඒ විචිකිච්ඡානේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ලෝකේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගන්න එක යම් කෙනෙක් ලෝකයේ වටිනවාය ලෝකේ නිට්ටයයි ලෝකේ වටිනා නිට්ටය සුඛ ආත්ම කියලා තමන් අල්ලනවා නම් එයා ලෝකයට බැඳිලා තියෙන්නේ වැරදි දෘෂ්ටියකින් ඒ වැරදි දෘෂ්ටිය නිසා යා මොකද කරන්නේ මේවා ඔක්කොම මගේ ආත්මය කියලා අල්ලනවද නේද එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ තවත් ක්‍රමයකින් කියනවනම් අවිද්‍යාවනේ කියන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ මග්ගේ අඥාන අයම් උච්චති භික්ඛවේ මිත්‍යා දෘෂ්ටි අනුබුදු ආඳුරු දේශනා දුක දන්නේ නැහැ දුකට හේතුව දන්නෙත් නැහැ දුක නිරෝධය දන්නෙත් නැහැ දුක නිරෝධ කරන මාර්ගය දන්නෙත් නැහැ එතකොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන එක තමයි සතර සතිපට්ඨානෙන් කරන්නේ එතකොට සතර සතිපට්ඨානෙ බුදුහාමුදුරුවෝ කොටස් තුනකට බෙදලා තියෙනවා කාය විවේකය චිත්ත විවේකය උපදි විවේකය මෙන්න මේ සතර සතිපට්ඨානේ යනගෙන මේ ආකාර තුනෙන් විවේක ගන්න ඕනේ. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියන්නේ කොහොමද? කයට සැහැල්ලුව ලබා දීම. දැන් ඔය මොකටද තමයි කියන්නේ ශුන්‍යාකාරගතව වේවා, රුක්කමූලගතව වේවා, ආරණ්‍යගතව වේවා කියන්නේ උතන. දැන් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩන්න කාය විවේකී අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙකු අර විදියට ශුන්‍යාකාරගතව වේවා, රුක්කමූලගතව වේවා, ආරණ්‍යගතව වේවා ඉන්නවනම් හොඳයි කිය. එහෙම වෙච්චම මොකද්ද ලැබෙන්නේ? කාය විවේකය ලැබෙනවා.
කාවීකේ උපනිෂ්ඨේ වෙනවා සතර සතිපට්ඨානය වඩන්න. හැබැයි සතර සතිපට්ඨානය කාය විවේකයේ නැතුවත් කරන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. ඒ දක්ෂයා ඒක කරනවා. නමුත් පහසු ක්‍රමය තමයි ඔය කියපු ආකාර තුනට. දැන් ගොඩාක්ම රාග චරිත තියෙන අයට කොහෙද ඉන්න කිව්වේ? චරිතය රාගයි. නිතරම කාමුක අදහස්. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන අය රාගයේ අධිකයට කොහෙද ඉන්නේ කිව්වේ ගොඩක්. ශුන්‍යාගාර ගත්තෝ. ඒ අය ශුන්‍යාගාරට ගියා නම් හොඳයි කියලා කිව්වා. ද්වේෂ චරිත තියෙන අය හරියට කේන්ති යනවා ළඟින් යන්න බෑ තරහ යනවා. පුංචි දෙයක් කේන්ති ගන්න. හරියට හැම වෙලාවෙම කේන්ති යන අය කොහෙද ඉන්න ඕනේ? රුක්ක මූලක ගහක් යට ඉන්නක හොඳයි. තරහ යනවා නම් ගහක් යට යන්න කියලා කියන්නේ ඒකයි. තරහ ගියාම මොකද ගන්න ඕනේ? ගහක් ළඟට ගිහිල්ලා ටිකක් අර රිලැක්ස් වෙනවනේ. අර පැත්තෙන් උලන් එනවා මේ පැත්තෙන් උලන් එනවා. නිකන් තමා කොටු කරලා නැහැ. නිදහස් සෝයාවක් දැනකොට කාය විවේකේ ලැබෙනකොට ටිකක් චිත්ත විවේකයට උපනිෂය. ඕන් තරහ ගියාම හොඳ තැන කොහෙද එනවා? ගෙදර තරහ ගියාම කොහාටද යන්න ඕනේ? කේන්ති ගිහලාට කොහාටද යන්න ඕනේ? ගහක් මූලකට ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. හොඳට බනින්නත් පුළුවන්. ඇයි කවුරුත් නැහැනේ. ගහට බැන ඉඳලා එන්න පුළුවන්. එතකොට හොඳට හුලම් පාරක්ෙන් වැදිලා තරහව අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නෙමෙයි. මොහොම චරිතයක් තියෙන අය, මෝඩ චරිත තියෙන අය ආරණ්‍ය ගතෝවා. ඇයි ආරණ්‍යේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒලා එයාගේ මෝඩකම නැති කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ප්‍රශ්නයක් ආපු ගමන් ගිහලා අහනවා. හොඳට මතක තියාගන්න ඕක කාරණා ටික. මොකද මේ පටලලා තියෙනවා හරියට මේ රුක්ක මූල ශුන්‍යාගාර ඔය ඔක්කොම හරියටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහ තමයි ඔය කියන්නේ. එහෙනම් අපි ශුන්‍යාගාරය කියන්නේ කවුරුත් නැති තැන. දැන් මිනිස්සු හිතනවා මේ කරුවල තැන කියලා නෑ. තමාගේ කාමරේ ශුන්‍යාගාරයක් කරන්න පුළුවන්. තමා ඉන්න කාමරේ නිදන කාමරේ ශුන්‍යාගාරය ගන්න බෑද? කවුරුත් මේ නැත්තම්. ඒක ශුන්‍යාගාර නෙමෙයි. ශුන්‍යාගාරය. වත්තේ තියෙන ගහක් ළඟට ගියාම රුක්ක මූලයකට ගියා වගේ තමයි. නේ. ආරණ්‍යනේ ඉතින් හැමදාම ගෙදර ඉන්න අය ඇතිනේ. ආරණ්‍යයක්ම තමයි නේ. අම්මලා තාත්තලා දරුවෝ එකතු වෙච්චාම ඉතින් ආයේ කිසි අඩුවක් නැහැ ආරණ්‍යයක්. එතන ටිකක් ඉන්න ඕනේ ටිකක් දක්ෂයෝ ඉන්න තැනකනේ. ධර්මයේ ධාරී ඉන්න තැන ඇයි? තමා මෝඩකම කරනකොට අහලා දැනගන්න තියෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ පණවන්නේ. දැන් හොඳට මතක රාග අධික රාග චරිතයක් කොහෙද ඉන්නේ? ශුන්‍යාගාර. දේශ චරිත රුක්ක මූල. මොහ චරිත ආරණ්‍ය. තමත් විදියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පින්වතුනි මේ ගොඩක් වාත රෝග තියෙන අය කොහෙද ඉන්න ඕනේ? වාත රෝගීන් කියන්නේ වාතය කියන්නේ අතපය කැක්කුම් කොන්දේ අමාරු වගේ තියෙනවා ඉන්න අය ඉන්නවා. ඒ වගේ පිත තියෙන අය ඉන්නවා. ඊළඟ සෙම අධික අය ඉන්නවා. ඒ අනුවත් බුදුහාමුදුරුවෝ ඒක නම් කරලා තියෙනවා. සෙම තියෙන අය ගොඩක් අපි නම් කරලා තියෙන බුදුහාමුදුරුවෝ ශුන්‍යාගාරයක ඉන්න කියලා. ඇයි? සෙම කොටු ගහයි විසි කරනකොට කරදරයක් නැත් තනියමනේ ශුන්‍යාගාරගතව. පිත තියෙන අය ගොඩක් ඉන්න ඕනේ කොහෙද? පිත් රෝග තියෙන අය. ඒලා ස්ට්‍රෙස් එක අඩු තැනක් කොහෙද? රුක්ක මූලගතව. ගහක් ළඟට ගියාම ඔක්කොම ලෙඩ අඩු වෙනවා. නේ? තරහ අඩු වෙනවා, පිත අඩු වෙනවා, ගෑස්ටික් අඩු වෙනවා. පිත කියන්නේ ගෑස්ටික් හොඳේ. දැන් ලංකාවේ දැන් කියන හැටි ගෑස්ටික්. ගෑස්ටික් තියෙන අය හොඳ තැන කොමයි? රුක්ක මූලේ. වාත රෝග තියෙන අය ඉන්න ඕනේ කොහෙද? ආරණ්‍යයි අනුන්ගේ උදව් බලාගෙන. අර කොන් දෙකක් කොමයි ඉච්චාම උස්සන් ගිහින් තියන්න හරි කෙනෙක් ඉන්න ඕනේ. බලන්න බුදුහාමුදුරුවෝ විභජනය කරලා තියෙන හැටි. නේ? තමත් විදියක පෙන්නලා තියෙනවා. ගිම්මහනේ ඉන්නේ කොහෙද? ගිම්මහනේ කියන්නේ මොකක්ද? රස්නේ කාලේ. රස්නේ කාලේ කොහෙද හොඳ? හේමන්තය කියන්නේ මොකක්ද?
හේමන්තය කියන්නේ ඈ හේමන්තය කියන්නේ මොකද? දන්නේ නැහැනේ. හේමන්තය කියන්නේ ඔව් සාමාන්‍යයෙන් සීතල ටිකක් වැඩිනේ හේමන්ත කාලේ. අවුවයි දෙක සමබරයි කියලා තමයි හේමන්තය කියන්නේ. හේමන්තයේ බුදුහාමුදුරුවෝ පණවල තියෙන රුක්ක මූලයකට. එතකොට වස් කාලේ කොහෙද? ආරණ්‍යගතව. ගිම්මහනේ ශුන්‍යාගාරය. ඔය ක්‍රමවේදය පෙන්ලා තියෙනවා. ඔන්න ඔය කියන හැට මේක පහසුවක් විතරයි කිව්වේ. ඕකේ ඉන්නම කිව්වේ නැහැ. තමාගේ ගෙදර ඔය ඔක්කොම කරන්න බල තමාගේ වත්තේ. කැලේ යන්න ඕනේ නැහැ. ලේසි පහසු ක්‍රම තියෙනවා. තමාගේ නිවස ශුන්‍යාගාරය කරන්න පුළුවන්. ආරණ්‍ය කරන්න පුළුවන්. වත්තේ ගහ රුක්ක මූල කරන්න පුළුවන්. මේ විදියට මේ හැම අවස්ථාවෙම වෙන්නේ මොකක්ද? කාය විවේකයේ ළම මේ ඔක්කොම මේ කයට විවේක දෙන ක්‍රම. නේ? ඒක කාය විවේකයේ උපනිශ්‍රයක් වෙනවා සතර සතිපට්ඨානේ වඩන්නට. චිත්ත විවේකයේ උපනිශ්‍රයක් වෙනවද නැද්ද? දැන් අපි හිතමු මෙහෙම කියලා. ගාඩිය දාලා ඉන්න වෙලාවේ රේන් කෝට් එකක් ඇඳගත්තොත් මොකද වෙන්නේ? දාඩිය දාලා ඉන්න වෙලාවේ. එතකොට දාඩිය වැඩි වෙලා මේ එක්ක මිනිහා කලන්ත හැදෙනවා. එහෙම නැත්නම් ඇඟ දන්න පටන් ගන්න මොන හරි දෙයක් වෙනවා නේ. ඒතර කාය විවේකී අවශ්‍ය නැද්ද ඒ වෙලාවට? ආන්නේ වගේ තමයි බුදුහාමුදුරුවෝ බුදුනුවණින් කල්පනා කරලා ඔය ක්‍රමවේදය කියලා දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න අද වරද්දන තැනක් ඔය බණ කියන්නේ ගියාම ගොඩක් අය. රුක්ක මූලය කියන්නේ දන්නේ නැහැ. විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම රුක්ක මූලයට හේතු සාධක පෙන්නුවා. ශුන්‍යාගාරයට හේතු සාධක පෙන්නුවා. ආරණ්‍යයට හේතු සාධක පෙන්නුවා. මේ පෙන්වන්නේ භෞතික ලෝකේ. හැබැයි ආධ්‍යාත්මික ලෝකයේ රුක්ක මූලයත් ශුන්‍යාගාරයත් ආරණ්‍යයත් කොහෙද තියෙන්නේ? තමාගේ සිත තුළයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. තමාගේ සිත රුක්ක මූලයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දේශය නැති තැන. තමාගේ සිත තුළ ශුන්‍යාගාරය හදාගන්න පුළුවන්. රාගය නැහැ. තමාගේ සිත තුළ මොහොම නැති වුණා නම් ආරණ්‍ය ඇති වෙන්න පුළුවන්. එහෙනම් ආධ්‍යාත්මික වශයෙන් මේවා තියෙන්නේ කොහෙද? සිත තුළමයි. බාහිර වශයෙන් ලෝකේ තියෙනවා. ඉතින් අපිට බුදුදහම අනුව චිත්ත විවේකය ලබා ගන්න මේක උපනිෂ්ඨයක් නෙමෙයි. නේ පුතේ දැන් අපි හිතමු මෙහෙම කියලා. අපිට ගොඩාක් ඉන්න තැන මහා කරකෝලයන් තියෙන තැන පාඩම් කරන්න පුළුවන්. ගෝරියක් වෙන තැන පාඩම් කරන්න පුළුවන් පොත ගත්තට. ඒ පාඩම් කරන්න අපි ඉතින් පැත්තකට ගිහිල්ලා කවුරුත් නැති තැනක නම් නිදහසේ පාඩම් ගන්න බැයිද? නේ? හැබැයි සමහර අය නම් ගෝරි තියෙන තැනත් පාඩම් කරන අය. සින්දුව කනේ තියන රේඩියෝ එක තියන පාඩම් කරනවා. හැබැයි බලපුවම පළවෙනි දැන්ට පාස්. ඇයි? එයාට ඒ හැකියාව තියෙනවා බාහිර සමාජයේ අභිභවයන්. පින. ඒ නිසා අපි බුදුහාමුදුරු දේශනා කරනවා තමා තුලින් තමා දැකලා ඒකට තීරණයක් ගන්න කියලා. ඉතින් මම ඔබට කියන්නේ නෑ මේ රුක්ක මූලයන්ට ඒ නෙමෙයි. තමාට පුළුවන් තමා ඉන්න ගම ඔය ඉරියව්ව මිදගෙන මේ විදර්ශනා වඩන්න. ඇත්තට විදර්ශනා වඩන්න ඕනේ නේ කොහේ හිටියත්. නේ? මොකද පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න නෙමෙයි යන්නේ. විදර්ශනා කියන්නේ ඒකනේ. සතර සතිපට්ඨාන වඩනවා කියන්නේ ඒකයි. නේ? සතර සතිපට්ඨාන කියන 아무තු දෙයක් නැහැ. ඉතින් මේ කාය විවේකය ඔන්න ලබා ගන්න ක්‍රමවේදය. ඔන්න ලියාගත්තත් කමක් නැනේ. නැත්තම් මේ ෆෝන් වල පීස් වල ඉදිරි අනාගතයේදී ඔබට සංයුත තැටි වලට ඕවා ලැබෙනවා. එතකොට චිත්ත විවේකය කියන්නේ මොකක්ද? චිත්ත විවේකය කියන්නේ පංච නීවරණ ධර්ම යටපත් වූ අවස්ථාව. ඒක ආකාර දෙකකින් වෙන පුළුවන්. එකක් තදංගප්පහාරණය, අනික විස්කම්බන පහාර. තදංගප්පහාරණය කියන්නේ මේ මොහොතේ මේ ෂනේ තප්පර දෙක තුනක් ඇතුළතදී හිත තැම්පත් වෙනවා. දැන් මේ බණ අහන ගම කෙනෙකුට
පංචමී වර්ණ නැහැ. එතකොට ඒ අවස්ථාව තදංග ප්‍රහාරණය. ප්‍රහාරණය කියන්නේ පංච නීවරණ නිරෝධ කරනවා. යටපත් කරනවා. එතකොට විශේෂකම්බන ප්‍රහාරණය කියන්නේ පින්වතුනි පැය දෙක තුන සමාධියේ ඉන්නවා. එයාට ඉන්න පුළුවන්. ඒ වෙලාවේ පංච නීවරණ ධර්ම ওই කාමය ගැන හිතෙන්නේ නැහැ. දේශයේ වෛරය ගැන හිතෙන්නේ නැහැ. නිදිමත එන්නේ නැහැ. උද්ධච්චයට හිත විසිරෙන්නේ නැහැ. විසිකිච්ඡාව නැහැ. පංච නීවරණ යටපත් වෙනවා. පැය දෙක තුන ඉන්නවා සමහර විනාඩි 20 30. ඔය භාවනා කරන සමාධි භාවනා සමත භාවනා කරන අය දැන් ඔය ආනාපාන සතියෙම ඔය උස්ම රැල්ල අල්ලගෙන කරන අය මේ උස්ම ගන්නවා පල්ලයට යනවා ඒ කට්ටියට ඉන්නේ මොකද්ද? ඒ මොන මේකෙද ඉන්නේ? ඉතින් අපි අර අනුරාධපුරේ ගියාම අර හාමුදුරු කෙනෙක් එමෙ හිටියේ අර වැස්ස තෙමිකේ මොන භාවනාවේද ඉන්නේ? විස්කම්බන ප්‍රහාරණය. පැය 3 4 දවස් වුණත් ඉන්න පුළුවන්. එයාලට එක ප්‍රශ්නයක් නැහැ වැස්ස වුණත් නේ. අපේ මේ අවස්ථාවල් වලට හිත තැම්පත් කරගන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න ගොඩක් සමතේ වඩන්නට ඕනේ. සමතේ කියන්නේ මොකද්ද? එක අරමුණක සිත පිහිටවගෙන ඒ උස්ම රැල්ලේ සිත පිහිටවගෙන ඒ තුලම තමාගේ සිත පවත්වගෙන යනවා. එතකොට අර අනිකුත් අදහස් වල තමන්ට එක එක සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒක තමයි සමත කියලා කියන්නේ. එහෙනම් සමත භාවනා ආකාර දෙකයි. මොකද්ද? තදංගම් ප්‍රහාරණේ කියන්නේ කෙලෙස් ප්‍රහාරණය වෙනවා. අන්තිම විස්කම්බන පහව හොඳට දැනගන්න ඕනේ මේ ඉදිරි අනාගතේ භාවනා ඔය විවිධ දේවල් අපිට එනවා එක එක අභියෝග. එතකොට අහනවා මොන ප්‍රහාරණේද කළේ? මේ මොන ප්‍රහාරණේද ඉන්නේ? අපිට අහන්න පුළුවන් ප්‍රශ්න. ඔය විස්කම්බන තදංගම් ප්‍රහාරණ කියලා අහන්න පුළුවන්. ආන්නේ මේ විදිහට මේ යථාර්ථ ධර්මය යට කරන කාලයක් ඉදිරියේ දෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක. ඒ ආවනෝ ඔබ ඉන්න ඕනේ. ඒ යථාර්ථ ධර්මය කවුරු යට කරනකොට ඒක උලුප්පලා දෙන්න පුළුවන් මට්ටමේ අය ඇති වෙන්න ඕනේ. නෑ ඕක නෙමෙයි හරි මෙන්න උත්තරේ. මේකයි සැබෑ දහම. ඔය දහම නෙමෙයි උත්තරේ මෙන්න දහම. මේ භාවනා කරන අය දැන් හැමතැනම විසිරිලා ඉන්නවා. හැබැයි භාවනා කරන්නේ කොහාට යන්නද? නිවනට යන්න නම් නෙමෙයි ගොඩක් යන්නේ දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට යන්න භාවනාව උගන්වනවා. මේ භාවනා ක්‍රමවල නෙමෙයි ඕවා අපි කලින් කරලා අපි දෙවියෝ බ්‍රහ්මේ වුන්නේ නැද්ද? සක්විති රජ වෙලා නැද්ද අපි? වෙලා නැද්ද? සක්‍ර දෙවියෝ වෙලා නැද්ද? රූපාවචර බ්‍රහ්මයා වෙලා නැද්ද? උඩින් යටින් ගිය ධ්‍යාන ලැබුණේ නැද්ද? කලින් ඉඳන් අපි හොඳට කරලා පුරුදුයි. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා නිවන් භාවනාව කියන එක සෙල්ලන්නේ නැහැ. ඒක හරීම ආධ්‍යාත්මිකයි ලෝකෝත්තරයි. අනේ එතෙන්දයි ඔබව මට ගේන්න ඕනේ. දැන් මොන චිත්ත විවේකයේ ගන්න ආකාර දෙකක් තියෙනවා. තමා බණ අහන වෙලාවේදී ඇති වෙන්නේ මොකද්ද? තදංග ප්‍රහාරණය. එතෙන්දී කෙලෙස් ධර්ම යටපත් වෙලා තියෙන්නේ. දැන් කාටවත් දැන් එක එක හිතෙනවද? රාග දේවල්, දේශ චරිත එහෙම ඇති වෙනවද? මේ වෙලාවේ ගහන්න ඕනේ, කොටන්න ඕනේ, මරන්න ඕනේ. එහෙම හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? සිත සමාධිගත වෙලා. මොකෙන් සමාධියද? බණ ධර්මය අහලා. මේ වෙලාවට ප්‍රශ්නයක්වත් මතරකට එන්නේ නැහැ. මේ තුලම තමයි ඉන්නේ. ඒ වගේම තමයි සමත කරන වෙලාවට ඒ ශ්වසන ආනාපාන සතිය නම් ඒ උස්ම රැල්ලට හිත පිහිටුවම පැය දෙක තුන යනකම් සමාධි. හැබැයි ආනාපාන සතියෙන් විදර්ශනා ඥානෙ ලැබෙනවා. ඒක සමතයක් විතරයි. ඒක ලෞකිකයි, කෙලෙසයිතයි, සතර ගම දිගයි. ධ්‍යාන ලැබෙනවා. ආනාපාන සතිය අරවන්න ඕනේ කොහට? සමතේ අරවන්න ඕනේ විදර්ශනාවට. අන්න බුදුරජාණන් වහන්සේ කියන උපදි විවේකී කියලා කියනවා. උපදි විවේකී කියන්නේ මොකක්ද? තදංගම් ප්‍රහාරණය විස්කම්පන ප්‍රවාහනේ සමත භාවනාවට දැම්මා. උපදි විවේකී කියන්නේ විදර්ශනා භාවනාවට තව නමක්. අනුසය වශයෙන් කෙලස් ධම්ම නැති වෙලා අඩු වෙලා ගින් එයා මාර්ගඵල ලබාගෙන නිර්ාමිෂ සෝයවත් නිවන් අවබෝධ කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පිළිවෙත. එහෙනම් අපි යන්න ඕනේ කොහටද? උපදි විවේකයට.
අනුසය වශයෙන් කෙලෙස් ධර්මයන් යටපත් කරලා දමන යටපත් නෙමෙයි ප්‍රහාරණය කරන ස්වභාවයට මේ අපි හැම කෙනාම කොහින් බණ ඇහුවත් බණ අහන්න මොකටද? කෙලෙස් අනුසය වශයෙන් ප්‍රහාරණය වෙන්නට. කෙලෙස් අනුසය වශයෙන් ප්‍රහාරණය වෙන්නේ නැත්තම් වැඩක් නෑ සසරමයි. පැහැදිලි නේද? කෙලෙස් අනුසය වශයෙන් කියන්නේ සහ මුලින්ම ඉවත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. කෙලෙස් අනුසය වශයෙන්ම සහ මුලින්ම නිරෝධය වෙන ක්‍රමවේදය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස භාවනා කිරීම විතරයි. වෙන කිසිම ක්‍රමයක් බුදුදහමේ උගන්වලා නැහැ. ඔය දැන් එක තියෙනවනේ අපි ගාව ඔය ක්‍රම 10ක් තියෙනවනේ. මොනවද ඒ 10? කසින 10. ඒවා සමතද විදර්ශනාද? බෝධුරට ලෞකිකයි කෙලෙස් සහිතයිනේ. ඒ කියන්නේ යම් කිසි ලෝකයේ දෙයක් අල්ලගෙන ඉකරන්නේ. නේ? දැන් පටවි කිව්වොත් ලෝකෙට අයිති පොස්. එතන තියෙනම අරමුණක යම් කිසි ලෝකෙට අයිති කොටසක්. නේ? තේජෝ කිව්වොත් තේත් මාලෝකා කිව්වොත් නීල පීත ඕජාත ඔය කියන විවිධ වර්ණයන් ගත්තත් තමා ලෝකෙට යම් දෙයකට ඇලිලා නැද්ද? අල්ලලා නැද්ද? අල්ලලා තියෙනවා. දැන් බලන්නකෝ දැන් බුදුහාමුදුරුවෝ එදා බෝධිසත්ව කාලයේදී ඔය භාවනා ක්‍රම තිබ්බද නැද්ද? තිබුණා. අවවා අරගෙන ධ්‍යාන ලබාගෙන ඔය ආලාලකාර උත්තරාමලෙන් උඩින් ගියේ. නේ? ඔය අසිතතාපසය හැම අෂ්ට සමාපatti. මම හිතන්නේ අසිතතාපසය කියලා ඉපදුනේ පිරිනොම් පාන මේ මැරිලා මේ අපත්තලා ඉපදුනේ ආකාසංචාන ඡායතනෙ කියන තැන. තරම් ධ්‍යාන ශක්තිය. ඔබ එතන ඉඳී යන්නද? ඔබත් එහෙ ඉඳලා ආවේ. හැබැයි ඒ ඔක්කොම අනිත්‍ය වුණාද නැද්ද දැන්? සියල්ල විපාක දීලා අවසාන වෙලා මේ කරගත්තේ මොකද්ද පිනකට මනුෂ්‍යාත්මයක් ලැබුවා. එහෙනම් ඔබට භාවනා කරන්න උගන්වන්න ඕන නම් හොඳට භාවනා කරලා ආපු අයද නැද්ද? හොඳට භාවනා කරපු නිසා තමයි සක්තයෝ දෙවියෝ බ්‍රහ්මයෝ වෙලා ඉපදුනේ. හැබැයි ඔක්කොම භාවනා කරේ මොනවද? ලෞකික භාවනාවල්. ධ්‍යාන භාවනාවල්. අද කියා දෙනවා උපදි විවේකේ ලබා ගන්න ලේසිම පහසුම ක්‍රමය. එවත් විදර්ශනා කරන ක්‍රමවේදය, නිවන් දකින්න ක්‍රමවේදය අද මා මේ සතිපට්ඨානය තුළ ඔබට කියා දෙන්නේ. ඉතින් දැන් ඔය සතිපට්ඨානේ දැන් කාය විවේකේ හම්බුණා, චිත්ත විවේකේ ලැබුණා. ඊට පස්සේ උතින් අපිට පුළුවන් ඉරියව් හතර. මොනවද ඉරියව්වද? ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නිදා ඉන්නකොට මේ භාවනාව කරන්න. ඔය ඉරියව් හතරෙන් ඔය විදර්ශනා කරනකොට ඒකට මොකද කියන්නේ? සතර සතිපට්ඨාන. ඉතින් 아무තු දෙයක් නැහැ නේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔය හතර ආකාරයෙන් ඉරියව්වෙන් කරනකොට කියන්නේ සතර සතිපට්ඨාන. ඉතින් ඕකට හරි බයයි. අම්මේ බෞද්ධයෝ බයව තැන තමයි සතිපට්ඨාන කිව්වම. එයි හතරක් තියෙනවා කොහොමද කරන්නේ? හතරම ගැන හිතන්න එපා. ඉන්න ඉරියව්වේ ඉඳන් විදර්ශනා කරන්න. එතකොට ඔය හතරම වැඩෙනවද නැද්ද? වැඩෙනවනේ. තුනම වැඩෙනවා. එක කායानुපස්සනාවේ ඉන්නකොට අනිත් තුන දන්නේම නැහැ වැඩෙනවයි. කායයට සම්බන්ධයි වේදනා, චිත්ත, ධම්ම. කෙනෙක් කායानुපස්සනාව වඩනකොට අනිත් පස්සනා තුනම වැඩිලා ඉවරයි. එයි අපි අවබෝධ කරගන්න බලමු. දැන් බලමු අපි හිතමු මෙහෙමයි. බුදුහාමුදුරුවෝ අපිට කොහොමද භාවනා කරන්න කියලා. අපිට බුදුහාමුදුරුවෝ දෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔබට භාවනා කරන්න ඕන නම් මේ ක්‍රමයට යන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට යන්න ඕනේ හිත කෙලින්ම විදර්ශනාවට ලක් කරන්න බැරි අය. පැහැදිලි නේද? හිත විදර්ශනා භාවනාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාවට එකවරම දාගන්න බැරි නම් බුදුහාමුදුරුවෝ සමතේ වඩලා විදර්ශනාවට හරවන්න. හැබැයි ප්‍රඥාධිකාය කෙලින්ම විදර්ශනාවට හරවනවා කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඒ නිසා මම ක්‍රමවේද දෙකම කියා දෙනවා. කැමැති එක තමාගේ දැනුම ඇටියට හරව ගන්න පුළුවන්. ප්‍රඥාව ටිකක් අඩු අය ඉස්සරවම කරන්න ඕනේ නාසාග්‍රේ උස්ම අල්ලලා හොඳට දිග උස්මක් අරගෙන දිගට පහත් කරන්න කියනවා. ආශ්වාසය උඩට අරගෙන ආශ්වාසය ප්‍රාශ්වාසය තමා ආයාසයෙන් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නේ? කියලා හොඳට අදින්ට කියනවා. දැන් තමා දන්නවා මම උස්ම ගන්නවා මම උස්ම හෙලනවා. මම උස්ම ගන්නවා මම උස්ම හෙලනවා. උස්ම ගැනීම ඇතිවීම උස්ම ගැනීම නැතිවීම කියලා හිතන්න කියනවා. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇති වෙලා නැති වෙන චූටි කාලේ පැවතීම නේ. එතන එනම් මරණානුස්සතිය නේ තියෙන්නේ. ඇති වෙනවා කියන්නේ උස්ම ගන්නකොට අපි උපදිනවා. උස්ම යවනකොට අපි ආපහු මැරෙනවා. දැන් මේක හිතේ තියාගෙන තමා නාසාග්‍රේ හිත තියාගෙන කියලා උස්ම ගන්න. ඊට පස්සේ අර ආයාසයෙන් උස්ම ගැනීම නවත්තලා ස්වභාවිකව උස්ම හෙලනවා පාත් කරනවා. විනාඩි 15 20 යනකොට ටිකක් වෙලා යනකොට තමන්ට දැනෙනවා උස්ම ගන්නවා දැනෙන්නේත් නැහැ. පහත් කරනවා දැනෙන්නේත් නැහැ. ඒකට කියන්නේ මොනවද? සංහිඳියාව කියලා කියනවා. සංසිඳීම. එයාට දැන් උස්ම ගන්න දැනෙනවත් නැහැ, පහත් කරනවා දැනෙන හරීම සැහැල්ලුයි. ආන්න ඔය වෙලාවේදී පාරවල් දෙකක් මතුවෙනවා. එකක් ධ්‍යාන සසර, අනිත් එකක් භවය, අනිත් එක භව නිරෝධය. ඔය ධ්‍යානයේම ඔය උස්ම රැල්ලේම පිට පීඩෝගෙන ගියොත් එයාට ලැබෙන්නේ මොනවද? ධ්‍යාන. බුදු හාමුදුරන්ගෙන් බණ අහපු නැති කිසි කෙනෙක් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා සම්මා දිට්ඨියට නොපෙනී හිටියොත් එයාට යන්නේ ධ්‍යානයි. එහෙනම් භාවනා කරන්න කලින් ඔබ කොතනද ඉන්න ඕනේ? සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙන්නට ඕනේ. සම්මා දිට්ඨියට එන්නේ නැතුව යම් කෙනෙක් භාවනා කරන්න පටන් ගත්තොත් පිස්සෙක් වෙලා මෙහා උපදින්නේ ඉතුරු වෙන්නේ. ඒකයි අද ගොඩක් තැන්වල විවිධ භාවනා තියෙනවා. පිස්සෝ ඇති වෙලත් ඉන්නවා. එයි. එයා දැනුම නැහැ. විදර්ශනා නුවණ නැහැ. සම්මාදිටියට ඇවිල්ලා නැහැ. භාවනාව මුලින්ම පුරුදු කළා. ආපු ගමන් ඉඳ ගන්න කිව්වා. උස්ම ගන්න කිව්වා. පාත් කළා. ගත්තා පාත් කළා. ගත්තා පාත් කළා. අන්තිමේ සංනින්දියාවට ආවා. සංනින්දියාවේදී දන්නේ නැහැ හරව ගන්න. විදර්ශනාවට. ඇයි? ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ධර්මය අවබෝධ කරලා නැහැ. එයා මොකද කරන්නේ? අර රැල්ල අල්ලගෙනම යනවා. ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුස් ධානය ඇවිල්ලා රූපාවචර ධානය. එතනින් එහාට ගියොත් මම නම් හිතන්නේ මේ ආත්මේ මේක අපේ නම් දාම නැහැ කියලා ඔය අරූපාවචර ධානය ලබාගත්ත කෙනෙක් නෑ. එහෙම නම් මොකද කරන්නේ? අරූපාවචර ධානය ගත්තා නම් මොකද වෙන්නේ? උඩින් යනවා. එයාට 이르දි බලය ලැබෙනවා. ඇයි? අරූප වචර රූපයක් නැහැ නේ එතකොට. ධානයත් එක්කම එයාට 이르දි බලය පාතිහාර පාන්න පුළුවන් වෙනවා. ඒ උඩින් යන්න යටින් යන්න පොළොවේම වතු කරන් එන්න පුළුවන්. දැන් මෙහෙම එක්කෙනෙක් එහෙම හිටියා නම් කොහොමද? ඉඳලා ඉවරයි අපිනේ. උඩින් ගිලා බුග්ගලා આવුත් ඉවරයි. ආම්බුදුහාමුදුරුවෝ ආගල තමයි කියන්නේ. හැබැයි ඒත් අපිට කියන්න බෑ යා සෝවාන් වෙලාද කියලා. එ르දීන් ගියත් එයා ධානයක් නම් එයාට තියෙන්නේ. පොළොව යටින් මිදිලා ආවත් එයාට ධ්‍යාන නම් තියෙන්නේ. සෝවාන් වෙලා නැත්තම්. ඒ ධ්‍යානෙ අනිත්‍යද නිට්ටයද? අනිත්‍ය වෙන්න පුළුවන්. එහෙනම් අපිට ධ්‍යාන ගමන නැහැ. උඩින් යන්න ඕනෙත් නැහැ, යටින් යන්න ඕනෙත් නැහැ. මොකද ගන්න ඕනේ? අර සමත විදර්ශනාවට සමතය විදර්ශනාවට හරවන්නට භව නිරෝධය පැත්තට හරවන්නට ඔබ ප්‍රඥාව තියෙන්න ඕනේ නැද්ද? සම්මා දිට්ඨිය ඉන්න ඕනේ නැද්ද? සම්මා දිට්ඨියට එන්නට ඔබ බණ අහලා තියෙන්න ඕනේ නැද්ද? යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා තියෙන්න ඕනේ නැද්ද? විදර්ශනා නුවණ ඔබගේ වැඩිලා තියෙන්න ඕනේ නැද්ද? වැඩිලා තියෙන කෙනා විතරයි පින්වතුනි හරවන්නේ. මෙච්චර කාලයක් අපි හැරෙව්වේ නැහැ. අපි මෙච්චර කාලයක් ගියේ ධ්‍යානවල. අපි ඒක තමයි බ්‍රහ්ම දිව්‍ය ලෝකවල ඉපදුනේ. ඒක තමයි මහා බ්‍රහ්මයා වෙලා අරූපාවචර ලෝකවල ඉපදුනේ. අපි රූපාවචර අරූපාවචර ධ්‍යාන ඔක්කොම ලබලා තියෙනවා. හැබැයි අපි තාම දැනගෙන හිටියේ නැහැ විදර්ශනාවට හරවන විදිය. අන්න අර සම්නිදියාවට එන කෙනා මේ උස්ම රැල්ලත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එයා අවබෝධ කරනවා. උස්ම රැල්ලත් නිට්ටය නැහැ.
මේ හුස්ම රැල්ලත් මේකත් අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. ඒකල හුස්ම රැල්ල පැත්තෙන් හරවනවා කොහේ වැතර? පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ගන්නවා. අරගෙන ඔන්න ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම, රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම, කන අනිත්‍ය දුක්ඛ අනාත්ම, ශබ්දය අනිත්‍ය දුක්ඛ අනාත්ම, නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, ගන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම, දිව රස ආය පහස මනස ධර්මාරම්භන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙන්න මෙයා විදර්ශනාවට හරවනවා. විදර්ශනාවට හරවලා එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ දකින්නවා කියන්නේ මොකද්ද වැඩි වෙන්නේ? විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව කියන්නේ මොකද? භව නිරෝධයයි. නිවන් මාර්ගයට යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි. මෙයයි ඔබ ලබාගත යුතු ධර්මයේ බින්වත. මෙතෙන්ටයි බුදුහාමුදුරෝ එන්නේ කියන්නේ. අද දැන් ධර්මයේ කියන්නේ මොකක්ද? බුදුහාමුදුරෝ සමාන කරේ මොකක්ද? ධර්මයේ කියන්නේ නාගයෙකුට සමාන කළා. අද අපේ කට්ටිය කොහෙන්ද අල්ලගෙන එක එකන? වලිගෙන් අල්ලගෙන ඉනවා කට්ටියක්. තව කඳෙන් අල්ලන් ඉන්නවා. තව බඩෙන් අල්ලන් ඉන්නවා. දැන් ඒ කට්ටියට මොකද කරලා දෙන නාගයා? දැන් කට්ටියට දෂ්ට කරලා තියෙන්නේ. දෂ්ට කරලා මොකද වෙලා තියෙන්නේ? උම්මන්තක වෙලාද නැද්ද? උම්මන්තක වෙලා. ඒ උම්මන්තක වෙච්චා මොකද වෙන්නේ? තවත් කට්ටියක් උම්මන්තක කරගෙන මැරයි යනවා. හිතා ගන්නකො කොහොමද? නාගයාගේ වැරදි තැනින් අල්ලගෙන තමාට වැරදිච්ච බව තමාවත් දන්නේ නැහැ. අනිත් අයත් ඇරලගෙන රැල්ලේ යනවා. හැබැයි කට්ටියම යන්නේ කොහෙද? කට්ටියම යන්නේ උම්මන්තක රෝගී ඇදිලා. නේ? ආනිකයි බුදුහාමුදුරගේ මහණෙනි මේ ධර්මයේ නාගයාය අල්ලනව නම් අල්ලන්න උනේ කොහෙන්ද? බෙල්ල මැලි අරගෙට කරලඟින් අල්ලන්න ඕනේ. ඇයි? උට ඒට ගහන්නත් බෑ මෙහෙට ගහන්නත් බෑ. නාගයාගේ බෙල්ලෙන් අල්ලගත්තොත් දමණය කරලා නාග දමණය කියන්නේ ධර්මයේ තුලින් දමණය කරලා කෙලෙස් මාර්යා මර්ධනය කරලා නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කළා පින්වතුනි. මේ සත්‍ය ධර්මය ඔබ කිසි දවසක මේ සමාජයේ යට කරන්න දෙන්න එපා. සමානට ඔබට මා මේ දේශනා කරන ධර්මය ඉතුරු වෙයි. මේ ධර්මය ඔබ ජීවිතුන් අතර ඉන්න තාක් කාලයක් කිසිම බාධාවකට කිසිම රැල්ලකට යට දෙන්න එපා. ඔබ නැගිටලා කතා කරන්න. ගල් මුල් බැයි නම් වරුසා 10ක් කවත් කවන්නේ බොරුවට ඉඳ තියන්න බෑ. සත්‍ය දහම එළි වෙන්න ඕනේ. නිවන් මාර්ගය යන්න ඕනේ හැමයි. චතුරාර්ය සත්‍යයට යන්නේ හැමයි. කිසි දවසක කට පිට වහගෙන ඉන්න එපා කියන්නේ. ඔක වැරදි. ඔය යන්නේ ධ්‍යාන. නේ? දැන් ඔය සමහර කෙනා මේ ඔය උගන්වනවා ආනාපාන සතිය දිගටම උගන්වනවා. කෙලෙසයිතයි ලෞකිකයි සසර ගමන දිගයි. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ධ්‍යාන ලැබෙනවා. නේ? දැන් සමහර අය මම දැකලා තියෙනවා ඔය සමහර ඔය ගිහි ඇත්තොත් පැවිදි ඇත්තොත් ගල් පිළිම තිබ්බා වගේම ඉන්නවා. සමහර අය කියනවා ඔයාලට ඇහිලා තියෙනවද මන් දන්නේ මට එකපාරට භාවනා කරනකොට උඩ ගියා වගේ දැනුණා ඊට පස්සේ මොනවත් මතක නැහැ කියනවා. මොකද්ද? මොකද්ද ලැබිලා තියෙන්නේ? මම එකපාරට භාවනා කරගෙන ඉන්නකොට මාව නිකන් උලුම් විසි කරා වගේ පුළුන් කැලලක පාවුනා වගේ වුණා. ඊට පස්සේ කිසි දෙයක් මතක නැහැ. මං හොඳට මට සෝවාන් වුණාද දන්නේ නැහැ කියලාත් කියනවා. මොකවත් මතක නැහැ. මොකවත්ම මතක නැහැ කියනවම. මොකද ඔයාට උනේ? අනේ මන් දන්නේ මාව නිකන් මේ පාවි ගියා කියනවා. මොකද්ද ලැබිලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? සිහිය නැති වෙලා තියෙන්නේ නේ. සිහිය නැත්තම් සම්මා සති නැහැ. සම්මා නැති නැත්තම් සිහිය පින්වතුනි මේ භාවනාව කියන එකේ සතිය තියෙන්න ඕනේ. විදර්ශනාව කියන්නේ. විදර්ශනා කියන්නේ සිහිය. සම්මා සතිය. හැමදේම තේරෙනවා. දැනෙන්න ඕනේ. එහෙනම් එයාට පාවි නොපෙනී ගියා කියන්නේ යන මොකද ධ්‍යානෙක ඉඳලා තියෙන්නේ. ආයෙත් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමන දිගයි. දැන් කවුරු හරි එහෙම කිව්වොත් මට මෙහෙමයි මට පා වෙනවා වගේ මට දැනෙන්නේ නැහැ මෙහෙමයි කිව්වොත් ඔයා යන්නේ නම් වැරදි මගයි.
ධ්‍යානයට ගිහිල්ලා තියෙනවා. පා වෙනවා. ඔය කතා මිනිස්සු හරියට කියනවා. ඒකට ඔයා නවත්තලා කියන්නේ හරි. ඔයාට 100 නැතුව ඉඳලා තියෙන්නේ. ඔයා ධ්‍යානයක ඉඳලා තින්නේ. හැබැයි අපේ විදර්ශනා භාවයේදී හැම වෙලාවෙම තියෙන්නේ මොකක්ද? සිහිය. සතිය තියෙන්නේ. සිහිය. සිහිය තියෙන්න ඕනේ විදර්ශනාවට. දන්නේ. එලියක් ආව ටෝච් එලියක් ආව මේක පාටම. මොකද වෙලා තියෙන්නේ? එයා ලෞකික ධ්‍යානයකට විසි වෙලා. ආයෙ එන්නේ නැහැ. එයා ආයෙ නිවන් දකින්නේ නැහැ. එයා දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. හැබැයි පින ඉවරෙච්චම සංස්කාර ඉවරෙච්චම ආයෙ සතර අපායයි. අපිට වැරදුනේ පින්වතුනි අපි සසර අනාදිමත් සසරේ අපි ඔහොම වෙලා ඇති අනන්ත. ඒ හින්දානේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපදුනේ කියලා. හැබැයි මේ සැරේ අපිට ලේසි නෑ අපිව ධ්‍යානෙට යවන්න. ඇයි? අපි හරියටම විදර්ශනාව අවබෝධ කරලා ඉවරයි. දන්නවා හුස්ම රැල්ලත් අනිත්‍යයි කියලා. හුස්ම රැල්ලේ සම්නිදියාවට එනකොට දන්නවා මේකත් අනිත්‍යයි. ආනේ දැන් හරව ගන්න. දක්ෂයා හරවන ඔහයට දරවන්නේ. තමන්ගේ වාහනේ හරවන්නේ කොහටද? භව නිරෝධයටයි. විදර්ශනාවට. ඔන්න පින්වතුනි භාවනා ක්‍රමවේදය. ඕක ඔබ ඉගෙන ගන්න. වෙන කොහේවත් පන්ති යන්න ඕන නෑ. වෙන කොහේවත් වැඩසටහන් වලට යන්න ඕනේ නෑ. තමා තුලින් දකින්න මේක. තමා ඉස්සරම එන්න ඕනේ මොකටද? සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨියට එන්නේ නැතුව භාවනා කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කෙලින්ම කියන දර්ශනේන පහතබ්බ. භාවනාමය පහත. මහණෙනි සම්මා දිට්ඨියට එනතුරු භාවනා කරන්න ගියොත් වැඩෙන්නේම ධ්‍යානයි. වැඩේ කචල් වෙනවා. එහෙනම් හොඳටම තියෙන ඉස්සර මොකද ඕනේ? කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙන්න ඕනේ. ශ්‍රී සද්ධර්ම සේවනයේ ආහන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කර ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉන්න කෙනාගේ තමයි සම්මා දිට්ඨියට එන්නේ. එයා තමයි භාවනාවට යන්නට ඕනේ. දැන් එහෙම නෙමෙයි. දැන් ගිය ගමන් පුතා කොයින්ද ආවේ? ඉඳගන්න සුදු ඇඳන් ඉන්න ඕනේ. කොණ්ඩේ කපලා ඉන්න ඕනේ. තිබ්බා ඉස්සරහෙන් භාවනාව. කොල්ලා බහුවෙන්දගේ ඉස්කෝලේ යන්නේ ඇයි? මට වැයම්ම ඉගෙන ගන්න. මොකද? භාවනා පන්තියට යන්න ඕනේ. මං යනවා මහාන වෙන්න. එකම අම්මට ඉදි එක පුතයි. දැන් අම්මයි තාත්තට ඌත් නෑ. කොල්ලා ගියා භාවනා පන්තිට ගිහලා මොකද දැන් මේ සච්ච ගවේසි ගම්ම ගවේසි කැලේවට යනවා දැන් රින්ගනවා කියන. බුදු වන මෙතනම තියෙද්දි බුදුහාමුදුරුවෝ කරන්න ගියේ මුලින් කරන්න ගියේ මේලා කරනවා කියලා හොයන්න යනවා දැන්. නේ ආරණ්‍යයකට නැත්නම් කොහේ හරි කැලෑවට ගිහිල්ලා දැන් හොයනවා බණ හොයනවා. බණ හොයන්න දෙයක් බුදුහාමුදුරුවෝ ඉතුරු කරලා තියෙනවද? නේ අත් දෙකට බත් දෙක දීලා කාපන් කියපුවම යනවා හාල් හොයන්න. උන්වහන්සේ සියලුම ධර්මයේ දීලා තියෙන පින්වතුනි. ඔබට ඔය ඇඳුමෙන්ම අරහත් වෙන්නට. ඔය චීත්තේ ඇතේ ඇඳගෙන අපේ අම්මට නිවන් දකින්න ක්‍රමවේදය දීලා තියෙනවා. ආයි වෙන මොනවත් ඕනේ නැහැ. උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සියලුම සිව්වණ පිරිසටම ධර්ම දේශනා කළේ. ඔයාට මෙයාට කියලා වෙනම ගන්නලා නැහැ. ඒ හැමෝටම නිවන් දැක්කා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න Tamandම පුළුවන්. මේ ක්‍රමවේදය අවබෝධ කරගත්තොත් තමා කවුද? මම ඉන්නේ කොතනද කියලා ඉස්සරම අවබෝධ කරගන්නට ඕනේ. තේරුණා නේද? තමාට ධර්මය අවබෝධ වෙනකල්ම බණ අහන්න. ශ්‍රද්ධාව වැඩි වෙනකල් බණ අහන්න. දැන් කවදා හරි දවසක තමන්ට දැනනවා රයිට්. දැන් ඉතින් බණ ඇහුවා ඇති. මට දැන් සියල්ල තේරෙනවා. මට දැන් ආයේ පරපත්‍ය රහිතයි සෝවාන්. තමන්ට සෝවාන් මාර්ග ඵලයෙන් කරනකොට සාන්දිටික ධර්මනේ. සාන්දිටිකයි කියන්නේ ඇයි සාන්දිටිකයි කියන්නේ මේ ධර්මයේ? තමාගේ අධිගමය කියන්නේ මාර්ග ඵලය. තමාට තමයි ශ්‍රෝම තේරෙන්නේ. ඒකයි සාන්දිටික කිව්වේ. තමා දන්නවා දැන් මට බණ හැව්වත් බුදුවරු ආය හම්බ වෙන්න ඕනේ නැහැ. ආය කල්යාණ මිත්‍රයෝ ඕනේ නැහැ. දැන් තමා සතුව තියෙන මාර්ග ඵලය. දැන් තමන් දන්නවා මට පරපත්‍ය රහිත. අන්න එතෙන්දි තමයි ඔයා භාවනා කරන්න ඕනේ විදර්ශනා. එතෙන්දි විදර්ශනා භාවනා කරපුවම අවුරුදු ගණන් අවුරුදු 30 40 භාවනා කරන්න ඕනේ නැහැ. උපරිම කීයද? උපරිම අවුරුදු 7යි. අඩුම දවස් 7යි. දවස් 7න් හරියත්
රහත් වෙන්නත් පුළුවන්. හැබැයි හරියටම කරෙන්න ඕනේ. බුදු වහන්සේ කියපු විදියට. සෝවාන් වෙන්න පුළුවන්. නේ? සතර සතිපට්ඨානය වඩන්න කලින් අපි මොකද කරන්න ඕනේ? සම්මාදිට්ඨියට එන්න ඕනේ. හරියටම ධර්මයේ දැනගන්න ඕනේ. එයාට මොකද හරවන්න දැනගන්න ඕනේ මේක මෙහාට. හැබැයි මෙතන මොනවද ශුෂ්ක විදර්ශක කියනවා ප්‍රඥාවන්ත අය කිසිම විදියකින් ආනාපාන සතිය නෑ කෙලින්ම බහින වැස් දෙක වහන කොහට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩි දුර නෑ නිවන ළඟයි. එයා ඉක්මනටම මාර්ගඵල ලබාගෙන නිවන් දකින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එයාට කියන ශුෂ්ක විදර්ශක. ඔබ දැන් හිතනවද උගතෝ බාත විමුක්ත රහතන් වහන්සේලා මේ ලංකාදීපේ ඉන්නවද? නැහැ. කවුරුත්ම නැහැ. උගතෝ භාග විමුක්ත කියන්නේ එයා රහත් වෙනවා. එයාට උඩින් යන්නට පුළුවන්. ධ්‍යාන ලැබෙනවා එයාට. අද ලංකාවේ කවුරු හරි ඉන්නව නම් එයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවද නැද්ද? එයා ඉදිරිපත් වෙන්න ඕනේ. ඇයි මේ විෂම සමාජයේ මානෙ විදින්න ඕනේ. මේ ජාත්‍යන්තර භෞතික වාදීන්ගේ දර්ශනය කැඩෙන්න එයා මහා කරුණාවෙන් ඒක කරනවද නැද්ද? අනිවාර්යෙන් කරලා මේ බුද්ධ ධර්ම සත්‍යයක් කියලා ලෝකෙට පෙන්නනවා. ඒ උගතෝ බහත විමුක්ත කියන්නේ ප්‍රඥාව සද්ධාව දෙකම වැඩිච්ච සමම වැඩිච්ච අවස්ථාව තමයි උගතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන්නේ. ඒකට විශාල පින් තියෙන්න ඕනේ. සසරේ. අද ලංකාවේ මේ මව්බිමේ ඉන්නවද නැද්ද රහතන් වහන්සේලා? ඉන්නවා. හැබැයි ඔක්කොමලා ශුෂ්ක විදර්ශකවත් ප්‍රඥාවන්තය විතරයි. එයාට හෘදි බලය නැහැ. හෘදි බලය තිබ්බයි දැන් මේ පිරුණම් පාලා ඉවරයි. ඉදිරියට ඉන්නේ ශුෂ්ක විදර්ශකය විතරයි. ඇයි? පින අඩුයි. හැබැයි නිවන් දකින්න පුළුවන්. එසා අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම මේ යථාර්ථයම ඉගෙන ගන්නට. මේ යථාර්ථය තුලම ඉන්නට. විවිධ දේවල් ඔබට ඔබේ ඔළුවට දහයි. හැබැයි යථාර්ථය ඔබ තුලමයි තියෙන්නේ. නෑ මේකමයි සත්‍යය. විදර්ශනාමයි ප්‍රඥාවමයි මේ විදර්ශනා නුවණමයි නිවන් මඟ කියන එක අවබෝධ කරගත්තොත් ඔබ සීලබ්බත පරාමාසයට අහු වෙන්නේ නෑ. ඒ නැත්තම් මොකද වෙන්නේ? සමහර අය කියන මම සෝවාන් කියනවා. ඈ? ගෑණිගේ මාල් නැති වෙච්ච එක මොකද යන්නේ? දේවාලෙට. සෝවාන්ද? සීලබ්බත පරාමාසය කොහෙද තියෙන්නේ? දේවාලේ කපුවගෙන. දේවාලේ කපුවගෙන මිත්‍යා දෘෂ්ටික තියෙන මිනිහා සෝවාන්ද? කිසි දවසක මිත්‍යා දෘෂ්ටි සෝවාන් මාර්ගඵලලාභියා කිසි දවසක අන්‍ය සරණක් පතන්නේ නැහැ. නත්ති මේ සරණං අරණං බුද්ධෝ මේ සරණං වරං කියන මේ බණපදයේ බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන එකයි. එයා අනිවාර්යයෙන් හිතන්නේ අනී මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම සසරක් නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් නේද? මේකේ මොනවා වෙන්නද මොනවා නැති වෙන වැඩක් නැහැ කියන තැනමයි යයි. ඕවා මට වැඩක් නැහැ. ගන්න කෙනෙක් ගාච්චිද? ඔච්චරයි. නඩුව හැබැයි යන්න පොලිසිය යන්න යන්නෙත් නැහැ. අවශ්‍ය වුණොත් යනවා. මොකද රටේ නීතිය අනුව ඒ කාලෙත් රහතන් වහන්සේලා පවා ඒ බිම්බිසාර රජතුමා වෙත ගිහින් විවිධ පැමිණිලි කරලා තියෙනවා. නේ? ඇයි? රහතන් වහන්සේලා. මොකද රටේ රාජ්‍ය නීතියට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඉස නවන්න කියලා. නේ? දැන් දේව නීතිය රාජ නීතිය කියලා දෙකක් තියෙනවා. රාජ නීතියට බුදුහාමුදුරුවෝ සමහරලාට මෙහෙම කළොත් හොඳයි කියලා බිම්බිසාර රජතුමාට කොසල් රජතුමාට අවවාද කළා තියෙනවා. පැහැදිලි නේද? අවවාද අනුශාසනා දීලා තියෙනවා. රටේ රාජ්‍ය පාලනය කරන විදිය. පුරවැසියන්ගේ සුඛ විහරණය හදන්නේ. ඒ වගේ Tamanට අසාධාරණයක් වුණාම ඒක ගිහිල්ලා රාජ්‍ය සේවාව අපිට කියන්න සිද්ධ වෙනවා නේ. හොරෙක් ඇවිල්ලා අපේ ගේ කරනකොට නිකන් ඉන්නේ නේ. ඒක ගිහිල්ලා කියන්න ඒක එතෙන්දී අපිට ඒක වැදගත් කමන්නේ. එතන රටේ සාමය රැකෙන්න ඕනේ. ඒක වෙනයි. ඉතින් ඔයාලා සෝවාන් වෙලා සකු르දාගාමී වෙලා ඉන්නේ. ඉතින් ඔයව අරන් ගියාට මොකද පොලිසියන්ට ඕනේ නැහැ කියන එක නෙමෙයි. එතන ඇවිල්ලා වෙනයි. එතන ඇවිල්ලා තමාගේ තියෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. මොකක්ද? එතන තියෙන්නේ තමාට දැනෙන වේදනාවට කටයුතු කිරීමක් නීතිමය පැත්ත.
ඒක අතරට සම්බන්ධ නැහැ. ධර්මෙත් එක්ක ගලපන්න බෑ. ඒක ඇවිල්ලා රාජනීතිය. රාජනීති සංග්‍රහය කියන්නේ. ඒකට අපි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒකට අවනත වෙන්න කියන සියලු දෙනාට. රටේ රාජ්‍ය පාලනය. ඒකට දැන් අද ඉගෙන ගත්තේ සතර සරිපට්ඨානය පිළිබඳ. ඉතින් කායानुපස්සනාව ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. තමාගේ රූපය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ අවබෝධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කිරීම. වේදනානුපස්සනාව සිහි කරන්නේ ඇසේ රූපය දැකලා ඇති වෙන්නේ මොකද්ද? චක්කු විඥානය. තුන මේකද වෙච්චම කියනවා ස්පර්ශය. ස්පර්ශපච්චය වේදනා. අනං වේදනාව අපි අනුගන්නේ වේදනාවත් ක්ෂණයක් ගානේ අනිත්‍ය වෙනවා කියලා සිහි කරන්න ඕනේ. එතකොට චිත්තානුපස්සනා කියන්නේ වේදනා සහිත සිතට කියනවා රාගසිත. ද්වේෂ සහිත සිතට කියනවා ද්වේෂසිත. මෝඩ සතිත හිතන මෝඩසිත. දැන් මට ආවේ රාගසිතක්ද ද්වේෂසිතක්ද මෝහසිතක්ද කියන අවධානයෙන් ඉන්න එක. චිත්තානුපස්සනා. ධම්මානුපස්සනා කියන්නේ ධර්මයේ පිළිබඳ විමසන එක. චතුරාර්ය සත්‍ය පිළිබඳ පටිච්ච සමුප්පාදය පිළිබඳ තමා තුළින් විමසනවා. මේ ගැන අවබෝධ කරනවා. අවිද්‍යාව පත්‍ය සංස්කාරා. තමාම හිතනවා. තේරුණා නේද? එතකොට ඒක හැදෙන හැටි තමා තුළින් දකිනවා. මේ විදිහට තමයි බුදුහාමුදුරුවෝ ධම්මානුපස්සනාව කරලා මම ඊතුරු දවසක වෙන දවසක ඒක පිළිවෙලට කරමු. දැනට මම හිතන්නේ අද ධර්ම දේශනාව ප්‍රමාණවත් වෙනවා. දැන් නිදිමත ඇති. වෙලාවත් 10යි නේ. ඒ සෑම දිනකටම රාත්‍රී වෙනකොට තවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේම අපි සියලු දෙනාම අද ධර්ම ශ්‍රේෂ්ඨනා කිරීම දස පුණ්‍ය ක්‍රියා ධර්ම ශ්‍රවණය කිරීම දස පුණ්‍ය ක්‍රියාවක්. මේ පින්දාං කුසක් බලෙන් අපි හැමෝටම මේ ගෞතම බුද්ධ රාජිත මේ ආත්මෙම නිවන් දකින්න මේ පින උපනිශ්‍රයක්ම වේවා කියලා ඔක්කොම සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු මම් පරන්ති තී. තාවතාච හම්මේ සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන් සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම පින්වතුනි අපේ නමින් නැති ගිය මළගේ ඥාතීන් යම්කිසි දුකති සිටිනම් වහාම සුගතියටපත් වෙත්වා. විශේෂයෙන්ම මා අදා වඩාගත් මගේ මෑණියන් වන යූඩි සීලවති පෙරේරා මහත්මිය යම්කිසි දුකති ස්ථානයේ සිටිනම් වහාම සුගතියටපත් වෙත්වා. අපේ ඥාතීන්ද මේ පින් බලයෙන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න මේ පින උපනිශ්‍රයක්ම වේවා කියලා ඔක්කොම සාදු කියන්නේ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හැමදෙනාම සාදුකාරයක් දීලා වැඳ ගන්න. අදිමාදන සීලිස්ස නිච්ඡන් වච්චා ප්‍රචායිනෝ චච්චාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාසේ තමිච්ඡතු. හැමදෙනාම සෝවාන් වේවා සකෘදාගාමී වේවා අනාගාමී වේවා උතුම් හරියත් ඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කරන ලද සියලුම පින් දාන කුසක්තිය බලෙන් අපි හැමෝටම මේ ගෞතම බුද්ධ රාජ්‍ය දැමම නිවන් දකින්න මේ පින උපනිශ්‍රයක්ම වේවා කියලා හැමෝම සාදු කියනවා. එහෙනම් අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන සෙනසුරාදා රාත්‍රී 7:30ට 7:30ට වගේ බලමු. 8ට
ඔව් 8ට විතර 8ට අපි කොහොමත් 8 විතර වෙනවා. කලින් ටිකක් ඇවිල්ලා හිටියට